ආයිබෝන් පුතේ දුවේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පැහැදම වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන. පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පැහැදම වෙනස් වෙන්නේ කොහොමද කියලා. කිව්වොත් පුතේ අප මතකයි ඔබට මෙහෙම අප මේ පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ ඉඳලා අනන්තයට විහිදෙනවා. මෙතන නම්‍යතාව බිඳුවයි මෙතන නම්‍යතාව අනන්තයයි හරිමැද නම්‍යතාව එකයි. බිඳුවත් එකත් අතර අනම්‍යයි අනන්තයත් එකත් අතර නම්‍යයි. හරිමැද ඒකේ නම්‍යයි. ඔබට ඒක මතක නැත්තම් නෝට් එක බලන්න නැත්තම් YouTube එකේම දාලා තියෙනවා පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව විහිදී යාම කියලා වීඩියෝ එකක්. ඒක බලන්න. එහෙනම් අපි ඉගෙන ගත්ත දේ තමයි පුතේ පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ ඉඳලා අනන්තයට විහිදෙනවා. මෙතන එකයි බිඳුවයි හරිමැද එකයි මෙතන අනන්තයයි. මධ්‍ය ලක්ෂය එකයි. මධ්‍ය ලක්ෂයට පහළ කොටස එකට අඩුයි අනම්‍යයි. මධ්‍ය ලක්ෂයට ඉහළ කොටස එකට වැඩි නම්‍යයි. අද අපි ඉගෙන ගන්නේ මෙන්න මේ වක්‍රය දිගේ මෙහෙ යනකොට වක්‍රය දිගේ එහෙම යනකොට ඉහළට පහළට යනකොට පැහැදම වෙනස් වෙන්නේ කොහොමද කියලා. පැහැදිලිද? මෙන්න මේ එක එක නම්‍යතා තත්ත්වයන්ට පාරිභෝගික පැහැදම අපිට අවචනයක් කියනවා. පාරිභෝගික පැහැදම නැත්නම් පාරිභෝගික වියදම නැත්නම් නිෂ්පාදන අයභාරය වෙනස් වෙන්නේ කොහොමද කියලා. හැබැයි පුතේ මට මෙන්න මේ කොටසට කලින් ඔබට මතක් කරලා දෙන්න වෙනවා මෙන්න මේ නම්‍යතාව සහ නම්‍යතාව හා පැහැදම වෙනස් වීම කියන කොටස. ඔබ මේක සටහනේ ලියලා තියෙන්නේ මේ වගුව මේක අධ්‍යයනය කරලා තියෙන්නේ පොඩක් මතක් කිරීමකුයි කරන්නේ. මොකද මේ මතක් කිරීම ඇතුලේ තියෙන්නේ බලන්න නම්‍යතාව අනම්‍ය ඉල්ලුම ඒකීය නම්‍ය ඉල්ලුම නම්‍ය ඉල්ලුම මිල වෙනස් වීම පැහැදම වෙනස් වීම සම්බන්ධය. පුතේ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිලත් පැහැදමත් හැසිරෙන්නේ අනුලෝමීයව. මොකද පුතේ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිලත් පැහැදමත් හැසිරෙන්නේ අනුලෝමීයව. හරිද? ඒ කියන්නේ මිල වැඩි වුණොත් පැහැදම අයභාරය වැඩි වෙනවා. මිල අඩු වුණොත් පැහැදම අයභාරය අඩු වෙනවා. නේ? බලන්න. වැඩි වුණොත් වැඩි වෙනවා අඩු වුණොත් අඩු වෙනවා. වැඩි වුණොත් වැඩි වෙනවා අඩු වුණොත් අඩු වෙනවා. එහෙනම් අපි පුතේ එකම දිශාවට වෙනස් වෙන්නේ අපි කියනවා අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිලත් පැහැදමත් හැසිරෙන්නේ අනුලෝමීය. එහෙනම් පැහැදිලි මොකද පුතේ? අනම්‍ය ඉල්ලුමක් පවතින භාණ්ඩයක මිලත් පැහැදමත් අනුලෝමීය හැසිරෙනවා. හරිද? right. ඒකීය නම්‍ය ඉල්ලුම ඔබට මතකයි ඒකීය නම්‍ය ඉල්ලුම ප්‍රස්ථාරගත කළාම අපිට ලැබෙන්නේ ඍජු කෝණාශ්‍ර බහුවලය. ඍජු කෝණාශ්‍ර බහුවලය. මේ ඍජු කෝණාශ්‍ර බහුවලය අපි කිව්වා පුතේ ඕනම ලක්ෂයක මිල ප්‍රමාණයෙන් ගුණ කළාම එන පැහැදම සමානයි. මේ ඕනම වක්‍රය ඕනම ලක්ෂයක ඒකේ නම් ඉල්ලුම් වක්‍රයේ ඕනෑම ලක්ෂයක අපි ඒකේ නම් ඉල්ලුම් වක්‍රයට නමක් කොහොමද පුතේ? ඍජු කෝණාශ්‍රාකාර බහුවලය. ඕනෑම ලක්ෂයක පුතේ
මිල ප්‍රමාණයෙන් වෙනස් කළාම ලැබෙන උත්තරය සමානයි. පැහැදම සමානයි. එහෙනම් පිනොක්කේ ඒකීය නම් ඉල්ලුමේ මිල වැඩි වුණත් අඩු වුණත් පැහැදම වෙනස් වෙන්නේ. මේ ඍජු කෝණාශ්‍ර බහුවලයේ පුතේ ඕනම ලක්ෂයකට අදාළ මිල ප්‍රමාණය ගුණ කළාම ලැබෙන අගය සමානයි. මෙන්න ඒකීය නම් ඉල්ලුමේ මිල වැඩි වුණත් අඩු වුණත් පැහැදම වෙනස් වෙන්නේ නැහැ. පැහැදම නැත්නම් නිෂ්පාදකයාගේ පැත්තෙන් අය භාරය වෙනස් වෙන්නේ. එහෙනම් අපි කියන මොකද? ඒකීය නම් ඉල්ලුම් තත්ත්වයේ මිල වෙනස් වූද පැහැදම වෙනස් නොවේ. ඊට පස්සේ නම්‍ය ඉල්ලුම් තත්ත්වය. නම්‍යතා සංගුණක එකට වැඩි අගයක් ගන්න නම්‍ය ඉල්ලුම් තත්ත්වය. මිල වැඩි වුණොත් පැහැදම අඩු වෙනවා. මේ බලන්න හොඳට. මිල වැඩි වුණොත් පැහැදම අඩු වෙනවා. මිල අඩු වුණොත් පැහැදම වැඩි වෙනවා. මේ දෙක අතර තියෙන මොකද්ද? ප්‍රතිලෝමීය සම්බන්ධයක්. එහෙනම් පුතේ මතක තියාගන්න. අනම්‍ය ඉල්ලුමක් නම් මිලත් පැහැදමත් හැසිරෙන්නේ අනුලෝමීව. වැඩි වුණොත් වැඩි වෙනවා, අඩු වුණොත් අඩු වෙනවා. නම්‍ය ඉල්ලුමක් නම් තියෙන්නේ හැසිරෙන්නේ ප්‍රතිලෝමීව. වැඩි වුණොත් අඩු වෙනවා, අඩු වුණොත් වැඩි වෙනවා ප්‍රතිලෝමීව. හැබැයි ඒකීය නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක වැඩි වුණත් අඩු වුණත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? right. ඔය ටික පුතේ අද පාඩමට අවශ්‍යයි. අද පාඩමට අවශ්‍ය නිසා තමයි පුතේ මම පොඩ්ඩක් මතක් කළේ. හරිද? right. හොඳයි. පුතේ අද දවසේ මාතෘකාව ලියන්න ඔබ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පැහැදම වෙනස් වන ආකාරය. ලියන්න. පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පැහැදම වෙනස් වන ආකාරය. ලස්සන ලියන්න මාතෘකාව අද දවසේ මාතෘකාව. පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පැහැදම වෙනස් වන ආකාරය. හරිද? right. පුතේ ඔබට මතකයි අපි කිව්වා මෙහෙම. මේ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් ගත්තම මේ පැත්තේ ප්‍රමාණය මේ පැත්තේ මිල. මේකේ නම්‍යතාව වෙනස් වෙනවා තැනින් තැනට. මෙතන නම්‍යතාව බිඳුවයි. හරි මැද නම්‍යතාව වක්‍රේ හරි මැද නම්‍යතාව 1යි. මෙතන නම්‍යතාව අනන්තයයි. මෙතන නම්‍යතාව අනන්තයයි. හරිද? ඊට පස්සේ පුතේ මේ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ නම්‍යතාව 1ට අඩුයි අනම්‍යයි. හරිද? මධ්‍ය ලක්ෂයට ඉහළ මෙන්න මේ වක්‍ර කොටසේ නම්‍යතාව 1ට වැඩි නම්‍යයි. හරිද? right. එහෙනම් බිඳුව 1ට අඩු 1 1ට වැඩි අනන්තය. බිඳුව 1ට අඩු 1 1ට වැඩි අනන්තය වශයෙන් විහිදෙනවා. එහෙනම් අපි ඉගෙන ගත්ත දේ තමයි පසුගිය දිනවල මොකක්ද? පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදෙනවා. පැහැදිලිද? අනන්තයට විහිදෙනවා. අද අපි බලන්නේ මේ එක එක ලක්ෂෙදී පාරිභෝගික වියදම හැසිරලා තියෙන්නේ කොහොමද? අද අපි බලන්නේ මේ එක එක ලක්ෂෙදී පාරිභෝගික වියදම පැහැදම හැසිරලා තියෙන්නේ කොහොමද? පැහැදිලිද? right. ලියන්න තියටි වාක්‍ය යන්න. පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක ලියන්න.
පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව බිඳුවේ සිට අනන්තයට විහිදී යන ආකාරය බිඳුවේ සිට අනන්තයට විහිදී යන ආකාරය ඉහතදී අධ්‍යයනය කළෙමු. බිඳුවේ සිට අනන්තයට විහිදී යන ආකාරය ඉහතදී අධ්‍යයනය කළෙමු. ඉහතදී අධ්‍යයනය කළෙමු. එම ඉල්ලුම් වක්‍රයේ එක් ලක්ෂයේදී පැහැදම හැසිරෙන ආකාරය මෙම කොටසින් අධ්‍යයනය කෙරේ. පැහැදම හැසිරෙන ආකාරය මෙම කොටසින් අධ්‍යයනය කෙරේ. පැහැදම හැසිරෙන ආකාරය මෙම කොටසින් අධ්‍යයනය කෙරේ. හරිද? right. උදාහරණයක් කරන් බලමු. අපි උදාහරණයක් අරගෙන බලමු. හරි. දැන් අපි ගමු පුතේ උදාහරණයක්. මෙන්න මේ භාණ්ඩේ මිල 0.2 4 6 8 10 12 ප්‍රමාණය 120 100 80 60 40 20 බිඳුව වශයෙන් අඩු. දැන් පුතේ මේ වගුව දාගෙන මිල ප්‍රමාණයෙන් වැඩි කළා පැහැදමු තීරු පුරවන්න. මේ වගුව දාගන්න මිල ප්‍රමාණයෙන් වැඩි කළා පැහැදමු තීරු පුරවන්න. පටන් ගන්න. පුතා ගන්න ඕන කොටු කඩදාසියක්. කොටු රූල් පොතක් ගණන් ලියන කොටු රූල් පොලයක් අරගෙන පස්තර පොලයක් ඕනේ නැහැ. කොටු රූල් පොලයක් ගන්න. දැන් පුතා ලියන්නේ කොටු රූල් පොතක නම් අවශ්‍ය නැහැ. පුතා ලියන්නේ කොටු රූල් පොතක නම් එහෙම ලියන්න පුළුවන්. තනි රූල් පොතක ලියන දරුවෙක් නම් කොටු රූල් කඩදාසියක් ගන්න. ගණන් කොලයක් ගන්න. හරිද? ඔබ ගණන් ලියන පොතේ කඩදාසියක් ගන්න. කොටු රූල් පොලයක් ගන්න. වගුව දාන්න. පැහැදම තීරු පුරවන්න. right. හදමු මේ මිල බිඳුවයි පැහැදම ගන්න කොහොමද පුතු මිල ප්‍රමාණය ඉවර කළා. බිඳුව 120 මිලිග්‍රෑම් 120යි. 200 මිලිග්‍රෑම් 200
sorry බිංදුව 120න් වැඩි කරාම පුතේ බිංදුවයි. දෙක වැඩි කරාම 200යි. හතර වරක් 80 320යි. 60 වරක් 6 360යි. 8 වරක් 4 320යි. 10 වරක් 200යි. බලන්න 12 වරක් බිංදුව බිංදුව. නේ? බිංදුව 200 320 360 320 200 බිංදුව අඩු වෙලා නේද? right. හරි. දැන් අපි පුතේ ඕක පස්තරගත කරමු. දැන් අපි ඕක පස්තරගත කරමු. පුතා ගන්න ඕන කොට රූල් කොලයක්. පස්තර කොලයක් අවශ්‍ය නැහැ පුතේ කොට රූල් කොලයක් ගන්න. හරිද? දැන් පුතේ කොට රූල් කොලේ. මේ නම් කොට රූල් කොලය මේ උඩින් වක්‍රය අදින්න ඕන මේ යට ඉඩ තියෙන්න ඕන. තේරෙනවද? දැන් කොලේ අවසන් මේ අවසන් ඔහොම අඳින්න එපා. ඒතකොට යට රුපියක් අදින්න බැරි වෙනවා. හරිද? right. දැන් පුතේ පුතා කරන්න ඕන මොකද්ද? කොට රූල් කොලයක් අරන් කොලේ උඩින් අදින්න. හරිද? මේ පල්ලට උඩර ගන්න නැතුව මේ ඉස්සරහිනුත් තියන්න ඉඩ තියෙන්න ඕන. හරිද? ඔන්න ඔහොම පස්තර ඉල්ලුම් වක්‍රය මිලයි ප්‍රමාණය දාලා ඉල්ලුම් වක්‍රය අදින්න. හරිද? right. පටන් ගමු. මිලයි ප්‍රමාණය දාලා ඉල්ලුම් වක්‍රය අදින්න. හරි පුතේ. ඔබ ඉල්ලුම් වක්‍රය ওই විදිහට ඇඳලා ඇති. නේද? ඉල්ලුම් වක්‍රය ඔය ආකාරයට ඇඳලා ඇති. හරිද? right. මිල 2 4 6 12 ගන්න ප්‍රමාණය 20 40 60 80 ගන්න. හරිද? right. A B C D E F කියලා අක්ෂර ටික ලස්සන ලකුණු කරන්න. හරිද? right. හරිද? right. දැන් මම පුතා දන්නවා මොකක්ද මේ පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රේ නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වෙනවා. මේ පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රේ නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වෙනවා. උදාහරණයක් ඒක මතක නැත්නම් ටක් ගාලා පොත පෙරලා බලන්න නැත්නම් YouTube එකට ගිහිල්ලා පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාව වෙනස් වීම කියන වීඩියෝ එක බලන්න. කොහොමද වෙන්නේ? මේ බලන්න වෙනස් වෙන්නේ. මෙන්න මෙහෙමයි වෙනස් වෙන්නේ. බිංදුව හරි මැද මෙතන බලන්න 12යි බිංදුවයි හරි මැද 6යි බිංදුවයි 120යි හරි මැද 60 ඔන්න හරි මැද ලක්ෂ හරි මැද නම්‍යතාව 1යි මෙතන නම්‍යතාව අනන්තයි බිංදුව 1 අනන්තයි ඕමනේ යන්නේ නේද බිංදුව 1 අනන්තයි ඊට පස්සේ පුතේ එක කියන්නේ අපි දන්නවා මොන නම්යද පුතේ? ඒකීය නම්ය. එහෙනම් අපි කියනවා ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂය 1යි නම්යතාව. ඒකීය නම්ය. ඊට පස්සේ පුතේ මෙන්න මේ බිංදුවත් එකක් අතර ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටස. බිංදුවත් එකක් අතර ඒ කියන්නේ පුතේ ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ නම්‍යතාව 1ට අඩු. පුතා කොහොමද දන්නවනේ බිංදුවත් එකක් අතර තියෙන දශම සංඛ්‍යා. දශම 1 දශම 2 වගේ. ඒතර නම්‍යතාව 1ට අඩු වගේක් ආවම දශම සංඛ්‍යාවක් ආවම අපි ඒකට කියන්නේ මොන ඉල්ලුමද පුතේ? අනම්‍ය. එහෙනම් මේ හරි ඉල්ලුම අනම්‍ය. මධ්‍ය ලක්ෂයට පහළ ඉල්ලුම් වක්‍ර කොටසේ නම්‍යතාව අනම්‍ය.
මධ්‍ය ලක්ෂයට ඉහළ ඒ කියන්නේ අනන්තය එක අතර නම්‍යතාව එකට වැඩි. ඒ කියන්නේ පුතේ මොන ඉල්ලුමක්ද? නම්‍ය ඉල්ලුම. හරිද? right. ලස්සන දාගන්න පුතා. තමන්ගේ රූප සටහන් ලස්සනට දාගන්න. පිළිවෙලට වැඩ කරන්න. නිතරම මම කියන දේ තමයි දරුවන්ට පිළිවෙලට වැඩ කරාම තමයි මතකට යන්නේ. දැන් බලන්න මේ සටහනක් වුණත් අපි පිළිවෙලට අඳිනවා. ප්‍රස්තාරයක් වුණත් අපි පිළිවෙලට අඳින්න ලොකු උත්සාහයක් ගන්න. ඇයි? පිළිවෙල තමයි පුතේ මතකට යන්න අවශ්‍ය ප්‍රධානම දේ. නිකන් ඔබේ පොත් මේසෙත් එහෙමයි. මම හැමතිස්සෙම කියනවානේ. පොත් මේසෙ උනත් හරිය පිළිවෙලට තියාගන්න පුතේ. පාඩම් කරන්න ගියාම නිකන් කුණු ගොඩක වාඩිනා වගේ මානසිකත්වයක් එනවා නම් මතකයේ තියෙන ප්‍රමාණය අඩුයි. පොත් මේසෙ පිළිවෙලට තියාගන්න, පොතපත පිළිවෙලට තියාගන්න, සටහන පිළිවෙලට තියාගන්න, ටියුට් එකක් දුන්නම් පිට කවරයක් දාලා පිළිවෙලට තියාගන්න. විශ්වවිද්‍යාලයන් අවශ්‍ය ප්‍රධානම සාධකය තමයි පුතේ පිළිවෙල. අපිළිවෙල නම් මතකයට යන ප්‍රමාණය තාම අඩුයි. අසන්න කරන්න වැඩ. හරිද? right. දැන් පුතේ අපි මෙහෙම කරනවා. මේ ඉල්ලුම් වක්‍රයටම අපි පැහැදම අයභාරය වක්‍රයක් සම්බන්ධ කරනවා. මේ ඉල්ලුම් වක්‍රයටම පැහැදම අයභාරය කියන එකත් සම්බන්ධ කරනවා. මෙහෙමයි කරන්න පුතේ. මෙතෙන්ටම සෙට් කරන්න. මේ අක්ෂේ q ප්‍රමාණයමයි. හරිද? ප්‍රමාණයමයි. බලමු. පුංචි තිරයක් දාගෙන මේවා කරන්න ගියාම ටිකක් ගැටලුයි පුතේ. හරිද? right. අපි මේකට පැහැදම තීරුවක් වක්‍රයක් සම්බන්ධ කරමු. හරිද? මේ පැත්තේ පැහැදම. පැහැදම. හරිද? මේ පැත්තේ ප්‍රමාණය. ඒක වෙනසක් නෑ. මම මේ අක්ෂර පරිමාණයෙන්ම ලකුණු කරනු 60 80 100 120 40 60 80 100 120 හරිද? right. ගණන් පොතේ කොටු දෙකක් පරිමාණය තමයි හොඳම නේද? right. ඊට පස්සේ මේ අක්ෂ ගන්නවා පුතේ මම පැහැදම කීයක් තියෙන උපරිමයේ තියෙන කීයද? 360යි. මම ගන්න ගණන් පොතේ කොටු දෙකක් සාමාන්‍යයෙන් 100 ගන්න. 100 200 300 400 400 ගත්තා නේද? 100 200 300 400 මේ අක්ෂේ පැහැදම. පොඩ ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා පුතේ. හරිද? right. කොහොමද බෝඩ් එක කරන්නේ? පැහැදම. හරිද? right. මේ ප්‍රස්ථාරෙටම යටින් ගන්න. වෙනම නෙවෙයි නේද? මේ ප්‍රස්ථාරෙටම යටින්. මේ ප්‍රස්ථාරෙටම යටින්. මෙතන ඉඳලා කොටුවක් විතර ඉඳ තියලා පටන් ගන්න. මේ අක්ෂ ගන්න. මේ අක්ෂේ ප්‍රමාණය මේ අක්ෂ පැහැදම. ගණන් පොතේ කොටු දෙකෙන් දෙක ගන්න. කොටු දෙකෙන් දෙක. මේ ඔක්කොම කොටු දෙකෙන් දෙක ගත්තා ලස්සනට එනවා. 100 200 300 400 ගත්තා. හදාගන්න. ගණන් පොතේ කොටු දෙක දෙක පරිමාණ තිබුණා හරි. පුතා මේ වීඩියෝ channel එක subscribe කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් message කරන්න අවශ්‍ය නැහැ. එතකොට ටග් ගාලා ඔබට notification එකක් එනවා. subscribe කරපු නැත්දරුවෙක් ඉන්නවා දැම්ම කරලා තියන්න. ඒතර ඔබට වීඩියෝ එකක් දාපු ගමන් ටග් ගාලා ඔබ දැනුවත් වෙනවා. මට message කරන්න අවශ්‍ය නැහැ එතකොට.
හොඳයි. දැන් පුතේ මේ පස්තාර දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. මිලයි පැහැදමයි බලන්න පස්සේ ඔන්න. දැන් මෙන්න මේ ඉල්ලුම් ප්‍රමාණයයි පැහැදමයි ප්‍රස්තාරගත කරන්නේ. දැන් මොකද කරන්නේ? ඉල්ලුම් ප්‍රමාණයයි පැහැදමයි ප්‍රස්තාරගත කරන්නේ. මොන බලන්න මම කරනවා? ඉල්ලුම් ප්‍රමාණය 120 දී පැහැදම 0යි. මේ පැත්තේ පැහැදම. අර පැත්තේ ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය 120 දී පැහැදම 0යි. ඉල්ලුම් ප්‍රමාණය 120යි පැහැදම කීයද පුතේ? 0යි. ඔන්න තිබ්බ ලක්ෂය. දෙවෙනි එක. ඉල්ලුම් ප්‍රමාණය 100 දී පැහැදම 200යි. ඉල්ලුම් ප්‍රමාණය 100 දී පැහැදම 200යි නේ. 200යි ඉල්ලුම් ප්‍රමාණයේදී පැහැදම 200යි. මේ හරියටම බලන්න 200යි. ඊට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය 80 දී පැහැදම 320යි. ඉල්ලුම් ප්‍රමාණය 80 දී පැහැදම 320යි. 320. ඔබ පරිමාණයට ඇදගෙන නිසා ලස්සනට මේක එනවා. ඉල්ලුම් ප්‍රමාණය 60 දී පැහැදම 360යි. ඉල්ලුම් ප්‍රමාණය 60 දී පැහැදම 360යි. ඉල්ලුම් ප්‍රමාණය 40 දී පැහැදම 320යි. ඉල්ලුම් ප්‍රමාණය 40 දී පැහැදම 320යි. උදා පරිම ෆොටෝ වර්ඩ් 16ක් පාවිච්චි කළා දින නිසා මේ ලස්සනට වෙයි. 10 20 දී 200යි. මිල ප්‍රමාණය බිඳුවේදී පැහැදමක් බිඳුවයි. මෙන්න මෙතන. හරිද? right. දැන් පුතේ සුමට වක්‍රයක් මේ ටික යා කළා ලස්සන වක්‍රයක් හරි යා කරා. යා කළා ලස්සන වක්‍රයක්. ඔය වක්‍රයට කියමු පුතේ අපි නමක් මොකක්ද? පැහැදම නැත්නම් අයභාරය. පැහැදම අයභාර වක්‍රය. ලස්සන සම්පූර්ණ කරගන්න. හදිස්සියක් නැහැ මේක. පැහැදම අයභාර වක්‍රය. පුතා පරිමාණයට නා ලස්සන පස්තාරයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලන්න පුතේ හොඳට නේද? ඔන්න පැහැදම හැසිරෙන ආකාරය. නේද? ඔන්න පුතේ පැහැදම හැසිරෙන ආකාරය. එහෙනම් බලන්න පුතේ හොඳට ඉල්ලුම් වක්‍රයේ ඒ අවස්ථාවල පැහැදම හැසිරෙච්ච හැටි බලන්න. ඊට පස්සේ බලන්න පුතේ තව එකක් පැහැදම උපරිම වෙන්නේ කොතනදද? පාරිභෝගිකයාගේ පැහැදම උපරිම වෙන්නේ කොතනදද? හරිද? right. මේ බලන්න. දැන් හොඳින් බලන්න පුතේ කොහොමද පැහැදම වෙනස් වෙලා තියෙන්නේ? මේ වැඩි වෙලා. මේ බලන්න මේ හැසිරීම මම දැන් පැහැදිලි කරනවා. අපි කිව්ව පුතේ පැහැදිලිව මුලින් අනම්‍ය ඉල්ලුම් තත්වයේදී මිලක් පැහැදමක් සැසිරෙන්නේ අනුලෝමීය.
ඒක කියලා තමයි පුතේ පාඩම් පටන් ගත්තේ. දැන් මේ ඉකෝන් පුතා අමාරු වෙන්නේ මේ උගන්වන ක්‍රමවේදය තුල. ඒක ඉකෝන් වල අමාරුවක් නැහැ. ඔබ දන්නවා දිස්ත්‍රික්කේ පළවෙනි 10 දෙනා අතරට 4 දෙනෙක් වෙනවා. මේ 2021 3 6 8 9 11 ඇතුළු අකුරැස්ස මොරවක කියන පන්ති දෙකෙන් පමණක් ළමයි 45 දෙනෙක් විශ්වවිද්‍යාලය යනවා. පන්ති දෙකයි කරන්නේ දෙකෙන් 45ක් විශ්වවිද්‍යාලය. පුතා මේ ඉකෝ නමාරු වෙන්නේ පැය දෙකක් දාගෙන මේ කඩිමුඩිය කරන්න ගියා. පැරිද නිදහසේ කාලය වැඩිපුර අරන් ගන්නව නම් ආර්ථික විද්‍යාවේ අමාරුවක් නෙවෙයි. මේ ගුරුවරු පැය දෙකක පන්තියක් දාගෙන ඒකිනුත් පැය භාගයක් විතර අනවශ්‍ය දේවල් කතා කරලා නාස්ති කරලා පැය එකමාරකින් ගන්නන්න යනවා. එතන තමයි පුතේ අමාරු වෙන්නේ. මුතු මේ වැදි අමාරුවක් නෙවෙයි. අනම්‍ය ඉල්ලුම. මම පොඩ මුලදිම කිව්වා. නේද? ප්‍රවේශිකත් එහෙමයි. අනම්‍ය නම් අනුලෝමීය හැසිරෙන. දැන් බලන්න පුතේ හොඳට මේ ඉල්ලුම් වක්‍රයට ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටසේ හොඳින් බලන්න. අපි හිතුවොත් වක්‍ර දිගේ උඩට එනවා කියලා. බලන්න වෙච්ච දේ. වක්‍ර දිගේ උඩට එනවා කියලා හිතන්න. යට ඉඳලා A B C D වශයෙන් වක්‍ර දිගේ උඩට එනවා. වක්‍ර දිගේ උඩට එනකොට පුතේ මේ පැත්තෙන් බලන්න මිල මොකද වෙන්නේ? මිල වැඩි වෙනවා. වක්‍ර දිගේ උඩට එනකොට මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. අනිත් පැත්තෙන් බලන්න පුතේ පැහැදම මොකෝ වෙලා තියෙන්නේ? පැහැදමක් මොකෝ වෙලා තියෙන්නේ? පැහැදම වක්‍රේ මොකෝ වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. නේ? පැහැදම වක්‍රේ මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. පැහැදමක් වැඩි වෙනවා. හොඳින් බලන්න පුතේ. ඔබට තේරෙනවා. එහෙනම් බලන්න හොඳට ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටස අනම්‍ය. අපි හිතුවොත් වක්‍ර දිගේ උඩට එනවා කියලා. මේ පැත්තේ මිල මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට පැහැදමක් මොකෝ වෙලා තියෙන්නේ පුතේ? වැඩි වෙනවා. එහෙනම් අපි ඊතල දෙක පෙන්නමු. මිල වැඩි වෙනකොට පැහැදමක් මොකෝ වෙලා තියෙන්නේ? වැඩි වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ බලන්න හොඳින්. වක්‍ර දිගේ උඩට යනකොට මිල මොකෝ වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. අනිත් පැත්තේ පැහැදමක් මොකෝ වෙලා තියෙන්නේ? පැහැදමක් වැඩි වෙලා. මේ දෙක හැසිරලා තියෙන්නේ කොහොමද? අනුලෝමව. හැසිරලා තියෙන්නේ කොහොමද? අනුලෝමව. දැන් පුතා රතු පෑන අරගෙන එක පාටක් ගන්න. අරගෙන ඊතල තුන දාන්න. එක පාටකින් හරිද? මෙතනින් ඊතලේ දාන්න. මෙතනින් ඊතලේ දාන්න රතු පෑනේ. මෙතනින් ඊතලේ දාන්න. හරිද? ඊතල තුනක් දාන්න. එක පාටකින් හරිද? රතු පාට හරි මොකක් වෙන පාටක් කරා. හරි. දැන් පුතේ යටින් තරුවක් දාන්න. දැන් පුතා වෙනම කඩදාසියක නම් කළේ. වෙනම කඩදාසියක නම් පුතා ඇන්දේ. ඒ ප්‍රස්ථාර කායල කපලා අලවන්න ඉඩ තියලා යටින් ගියා. යටින් පළවෙනි තරුව දාන්න පුතේ. යටින් පළවෙනි තරුව දාන්න. ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ. 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 අනම්‍ය කොටසේ ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ අනම්‍ය කොටසේ ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ අනම්‍ය කොටසේ
වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට මිල ක්‍රමයෙන් වැඩිවන විට මිල ක්‍රමයෙන් වැඩිවන විට මිල ක්‍රමයෙන් වැඩිවන විට මිල ක්‍රමයෙන් වැඩිවන විට පැහැදමද වැඩි වී ඇත. මිල ක්‍රමයෙන් වැඩිවන විට පැහැදමද වැඩි වී ඇත. පැහැදමද වැඩි වී ඇත. පැහැදමද වැඩි වී ඇත. එනම් එම කොටසේ මිලත් පාරිභෝගික පැහැදමත් එම කොටසේ මිලත් පාරිභෝගික පැහැදමත් එම කොටසේ මිලත් පාරිභෝගික පැහැදමත් අනුලෝමීයව හැසිරී ඇත. අනුලෝමීයව හැසිරී ඇත. හරිද? අනුලෝමීයව හැසිරී ඇත. හරිද? අනුලෝමීයව හැසිරී ඇත. එතකොට ඇත්තේ අනම්‍ය ඉල්ලුම් තත්වයකදී අනම්‍ය ඉල්ලුම් තත්වයකදී අනම්‍ය ඉල්ලුම් තත්වයකදී මිලත් පැහැදමත් අනුලෝමීයව හැසිරේ යන මිලත් පැහැදමත් අනුලෝමීයව හැසිරේ යන න්‍යායාත්මක කරුණ මෙහිදීද තහවුරු වේ. න්‍යායාත්මක කරුණ මෙහිදීද තහවුරු වේ. න්‍යායාත්මක කරුණ මෙහිදීද තහවුරු වේ. මෙහිදීද තහවුරු වේ. හොඳයි. හරි. මෙන්න මේක දාගන්න. අනම්‍ය ඉල්ලුම අනුලෝමීයයි ඊතරෙන් දාන්න අනුලෝමීය. මේ වක්‍ර දිගේ උඩට එනකොට මිල වැඩි වෙනවා. මේ පැත්තෙන් පැහැදමක් මොකෝ වෙන්නේ? වැඩි වෙනවා. ලස්සන දාගෙන ඊතරෙන්. හරි. දැන් යම් පුතේ අපි මධ්‍ය ලක්ෂයට ඉහළ හැසිරීම බලමු. අපි දැන් යමු මධ්‍ය ලක්ෂයට ඉහළ හැසිරීම කොහොමද කියලා බලමු. හොඳින් බලන්න පුතේ. මධ්‍ය ලක්ෂයට ඉහළ හැසිරීම කොහොමද? හොඳින් බලන්න. මධ්‍ය ලක්ෂයට ඉහළ හැසිරීම කොහොමද? දැන් බලන්න පුතේ හොඳට. දැන් වෙන පාට පෑනක් ගන්න. ඊතල දාමු. මධ්‍ය ලකුණ අපි උඩට ආවා. මේ හරියට උඩට එනවා.
නිල් පාට හරි මොකක් හරි පාටක් පාවිච්චි කරලා වෙන මීතල ගමු. මේ බලන්න. වක්‍ර දිගේ උඩට එනකොට පුතේ මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. මේ පැහැදම මොකෝ වෙන්නේ? පැහැදම මොකෝ වෙන්නේ? මෙන්න පැහැදම අඩු වෙනවා. දැන් අත පෑන් එකක් ගහන ලස්සට මිල වැඩි වෙනවා. වක්‍ර දිගේ උඩට එනකොට මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැහැදම වෙන අඩු. හොඳට බලන්න පුතේ මේ දාලා මේ බලන්න පුළුවන් ලස්සට මේ බලන්න. මේ මෙතෙන්ට එනකම් වැඩි වෙනවා. මෙතනින් උඩට යනකොට මේක පහළට යනවා පුතේ. හොඳ බලන්න. මේ හරි අනම්‍ය අනුලෝමීයයි. මෙතෙන් පස්සේ මේක උඩ යනකොට මේක පහළට. බලන්න. Wait. හරිද? right. බලන්න බලනවද? දැන් අපි ඊටල කරලා බලමු. මේ වල මධ්‍ය ලක්ෂයට පහළ. මධ්‍ය ලක්ෂයේ ඉහළ පුතේ නම්‍යතාව නම්‍ය ඉල්ලුමක් තියෙනවා. පුතාට මම ප්‍රවේශය ගණිතෙම කිව්වා. නම්‍ය ඉල්ලුමක් යටතේ හැසිරෙන්නේ කොහොමද? මිලක් පැහැදම. ප්‍රතිලෝමීයව හැසිරෙන්නේ. ප්‍රතිලෝමීයව හැසිරෙන්නේ. ප්‍රතිලෝමීය නම් පුතේ මේ බලන්න හොඳට. මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. පැහැදම මොකෝ වෙන්නේ? අඩු වෙනවා. පැහැදම අය භාරය අඩු වෙනවා. පැහැදම අය භාරය අඩු වෙනවා. මේ දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. හරිද? right. දැන් දෙයකින් තරුවක් දාලා යන්න. ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට ඉහළ. ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට ඉහළ. ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට ඉහළ. නම්‍ය කොටසේ මධ්‍ය ලක්ෂයට ඉහළ නම්‍ය කොටසේ නම්‍ය කොටසේ වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට මිල වැඩි වේ. මිල වැඩි වේ. පැහැදම අයභාරය අඩු වේ. මිල වැඩි වේ. පැහැදම අයභාරය අඩු වේ. පැහැදම අයභාරය අඩු වේ. මිල වැඩි වේ. පැහැදම අයභාරය අඩු වේ. නම්‍ය ඉල්ලුම් තත්වයක් යටතේ නම්‍ය ඉල්ලුම් තත්වයක් යටතේ නම්‍ය ඉල්ලුම් තත්වයක් යටතේ මිලත් පාරිභෝගික පැහැදමත් මිලත් පාරිභෝගික පැහැදමත් ප්‍රතිලෝමීයව හැසිරේ යන න්‍යායාත්මක කරුණ මෙහිදීද තහවුරු වේ. යන න්‍යායාත්මක කරුණ මෙහිදීද තහවුරු වේ.
න්‍යායාත්මක කරුණු මෙහිදීද තහවුරු වේ. හරිද? මෙහිදීද තහවුරු වේ. හොඳයි. එහෙනම් බලන්න පුතේ පොඩක් රූපයක් ගන්න ටක් කරලා මම මේ බලන්න. මිල අරේ බලන්න මිල වැඩි වෙනවා පැහැදම වැඩි වෙනවා. අනුලෝමී. මේ කොටස අනුලෝමී. මෙතනින් උඩ මිල වැඩි වෙනකොට වක්‍ර දිගේ ඇවිල්ලා මිල වැඩි වෙනකොට පැහැදමය භාරය අඩු වෙනවා. ප්‍රතිලෝමී. මම අහනවා පුතාගේ මෙන්න මේ ප්‍රශ්නේ. පාරිභෝගික පැහැදම නිෂ්පාදකයාගේ අයභාරය උපරිම වන්නේ කුමන නම්‍යතා තත්වයක් යටතේද? මොකද ප්‍රශ්නේ? පාරිභෝගික පැහැදම නිෂ්පාදන අයභාරය උපරිම වන්නේ කුමන නම්‍යතා තත්වයක් යටතේද? ලියන්න ප්‍රශ්නයක් විදිහට. ප්‍රශ්නයක් විදිහට ලියන්න. රුලක් කරලා ලියන්න තේ. පාරිභෝගික පැහැදම ව්‍යාපාරික අයභාරය පාරිභෝගික පැහැදම ව්‍යාපාරික අයභාරය උපරිම අගයක් ගනු ලබන්නේ කුමන නම්‍යතා තත්වය යටතේද? කුමන නම්‍යතා තත්වය යටතේද? උපරිම අගයක් ගනු ලබන්නේ කුමන නම්‍යතා තත්වය යටතේද? කුමන නම්‍යතා තත්වය යටතේද? උපරිම අගයක් ගනු ලබන්නේ කුමන නම්‍යතා තත්වය යටතේද? බලමු තේ උත්තරේ ලියමු බලන්න රූප සටහන බලලා. උත්තරේ ලියමු රූප සටහන බලලා. මොකක්ද උත්තරේ? රූපය හොඳට බලන්න. මොකක්ද උත්තරේ පිටේ රූප බලන්න. මේ බලන්න උත්තරය හොඳට. පාරිභෝගිකයාගේ වියදම නිෂ්පාදකයාගේ ආදායම උපරිමාගයක් අරන් තියෙන පුතේ මොන නම්‍යතා තත්ත්වයේද? ඒකීය නම් ඉල්ලුම් තත්ත්වය යටතේ. බලන්න. මේ රූප සටහන මේ විදියට ඇන්නේ නැත්නම් අපිට ඒක හිතා ගන්න බෑ. නේද? පාරිභෝගික පැහැදම නිෂ්පාදකයාගේ අයභාරය උපරිමාගයක් ගන්න. මොන නම්‍යතා තත්ත්වයකටද පුතේ? ඒකීය නම් ඉල්ලුම් තත්ත්වය යටතේ. මේ රූප සටහනෙන් අපි ඉගෙන ගන්න ඉතින්. ලියමු යටින්. එන්න. පාරිභෝගික පැහැදම නිෂ්පාදන අයභාරය නැත්නම් අලෙවි අයභාරය උපරිම අගයක් ගනු ලබන්නේ ඒකීය නම් ඉල්ලුම් තත්ත්වය යටතේය. ඒකීය නම් ඉල්ලුම් තත්ත්වය යටතේය. හරි. දැන් පුතේ ඒකීය නම් ඉල්ලුම් තත්ත්වය යටතේය. ඕක ලියලා අපි අද පරිමාණයට ඇඳ රූපය
කටුසටහනක් විදියට ඉදිරිපත් කරන්නත් ඕන. නේද? දැන් විභාගෙදී ඇහුවම පුතේ විභාගෙට මේ අපි යන්න වගේ රූප සටහනක් අඳින්න ඕනේ නෑ. පරිමාණ අරන් එහෙම ඕනේ නෑ පුතේ. එහෙම ඇඳුත් ඉතින් විභාගෙට මේ ප්‍රශ්නේ විතරයිනේ කරන්න වෙන්නේ. කටුසටහනක් අඳින්න. මොකද කටුසටහන මේ බලන්න තව එකකින් අඳින්න පුළුවන්. P මි ප්‍රමාණය මිල ඉල්ලුම් වක්‍රයයි. බිඳුව හරිම දෙකයි මෙතන අනන්තයයි. එකට අඩුයි අනම්‍යයි. එකට වැඩි නම්‍යයි. හරි මැද ඒකීය නම්. හරිද? මේකට සම්බන්ධ කරන පැහැදමු වක්‍රය මේ පැත්ත Q මේ පැත්ත P. හරි මැද බැලුවා. තිතක් තිබ්බා. පැහැදමු වක්‍රය. පැහැදමු ඇල ඉරක් අයභාර වක්‍රය. හරිද? right. මේ පැත්තෙන් පැහැදම එන්නේ. පැහැදම අගල කටසටහන කලින් ප්‍රශ්නෙට උපරිම වෙන්නේ කියන මිලිමීටර කියලා ලියලා මේ රූපෙට අඳින්න. රතු පෑන් ලස්සන කඩේ දාන්න පුතේ. උපරිම වෙන්නේ පුතේ. විභාගෙදී අර වගේ පරිමාණ මුකුත් ඕනේ නැහැ පුතේ. ඔය කටසටහනකට යන්නේ. හරිද? ඔය වගේ කටසටහනක් තප්පර කීපයක් පාවිච්චි කරලා අදින් තප්පර කීපයක් වදාගෙන අදින්න. විභාගයේ රූප සටහන අදින්න පුතේ අර පොතේ රූප සටහන අදිනවා වගේ මා විශාල කියන්නේ කැටයන් දානවා කියලා. කැටයන් දාන්න ඕනේ නැහැ. හරිද? වේගේ රූප සටහන ඇදලා දාන්න. සංකල්පයේ ගම්ම්‍ය වෙනවා නම් ඉච්චරයි. මේ ඉරි හැඩතල මේ වක්‍ර හරියටම කෙලින්ද ඊවම පුත්පෙලිලක් නැහැ. සා රූප සටහන අදින්න පුතේ විභාගයේදී වේගෙන් මේවා කරන්න. මොකද හැඩතල වලට නිර්මාණ වලට ලකුණු ලැබීමක් සිදු වෙන්නේ නැහැ. හරිද? right. උතර මම පුංචි සීපක් කිරීමට අවවාදයක් කරනවා. මේ තමයි මොකක්ද? මේ කොරෝනා වසංගතයත් එක්ක දරුවන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් බැහැර වෙලා ඉන්නේ. ඔබ යන ඔන්ලයින් පන්ති වල බලන්න. පන්ති ඉඳපු ළමයි සංඛ්‍යාවෙන් 30ක් 40ක් මගහැරියා. සිග්නල් නැතිකම් පරිගණකයක් මේ ෆෝන් එකක් නැතිකම් වෙන්න පුළුවන් නේද? විශාල ගැටලුවානක දරුවෝ ඉන්නේ. ඒ දරුවන්ට සහනයක් වෙන්න තමයි මේ විදිහට පාඩම් රෙකෝඩ් කරලා YouTube එකට දාන්නේ. හරිද? සමහර පුතාට මතක් කරනවා. පුතා මේකෙන් ඉගෙන ගන්නවා වගේ මේ channel එකෙන් ඔබේ යාළුවන්ට මතක් කරලා යාළුවෝ දැනුවත් කරලා තියන්න මෙහෙම දෙයක් තියෙනවා. ඇවිල්ලා පාඩම් ගන්නවා, රෙකෝඩ් කරලා දානවා. ඒ පාඩම් බලා ගන්න. මේක උපකාරයක් කරගන්න කියන එක ඔබේ යාළුවන්ට මතක් කරන්න. ඔබ කොහේ කොතනක දරුවෙක් වුණත් කමක් නැහැ. ලංකාවේ 0.71 560යි 5134 මගේ දුරකථන අංකය. ඔබ මේකට ඔබේ WhatsApp අංකය දාන්න. මම ඔබ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ කරගන්නවා. හරිද? මෙන්න මේ තොරතුරු ටික දාන්න. ඔයාගේ නම, ඔයාගේ නමයි, නගරය, ගායන නගරයයි, පන්ති, විභාග ලියන්න මොන අවුරුද්දද? 21ද 22ද කියන එකයි මැසේජ් එකක් දාන්න. මම ඔබේ මගේ ඔන්ලයින් පන්ති වලට ඔබ සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි පුතාට අවශ්‍ය නම් නිබන්ධන, ටියුට්ස් අවශ්‍ය නම් ඔබට ලිපිනය පැහැදිලිව දාන්න. මම පියා බාරකරුවෙක්. දැන් ඔයාගේ නමට ආවට ගොඩක් වෙලාවට ගමේ අය දන්නේ නැහැ ඔයාගේ නම නේද? තාත්තගේ නම නැත්නම් අම්මගේ නම එක්ක ලිපිනය සඳහන් කරලා එවන්න. බාරකරුවගේ නමත් එක්ක ඔබට නිබන්ධන නිවසටම ලබා ගැනීමේ පහසුකම් අප සකසලා තියෙනවා. ඉතින් අපි කියනවා මේ පොදුවේ සියලුම දරුවන්ට සියලුම දෙනාට අභියෝගයක් වෙච්ච මොහොතක්. හරිද? ඔබේ යාළුවෝ එකතු වෙලා හැමෝම
ජයග්‍රහණය කරා යා යුතු මොහොතක්. මේ YouTube channel එක ගැන දැනුවත් කරන්න. කිසිම දරුවෙකුට ඔබේ යාළුවෙකුට මේ කොරෝනා නිසා අධ්‍යාපනයෙන් බැහැර වෙන්න ඉඩ දෙන්න එපා. හරිද? ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයකට මේ දුරකථන අංකයට හැමෝටම ලබා ගන්න. මේ මගේම දුරකථන අංකය වැඩ කරන කෙනෙක් නෙවෙයි. මගේ දුරකථන අංක ඔබට ඕනලා කතා කරන්න පුළුවන්. මම ඔන්ලයින් පන්තියක ඉන්නේ වෙලාවක නම් තමයි ෆෝන් එක කට් කරන්න. නැත්නම් අනිවාර්යයෙන්ම ආන්සර් කරන ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න අපි සූදානම්. මේ අභියෝගකාරී මොහොතේ අභියෝග මැද විභාගයට මුහුණ දෙන දරු පිරිසක් ඉන්නේ. අපි කියනවා ඔබ විභාගයේ පාස් කියන්නේ ඔබ ඊටාම දක්ෂ දරුවෙක්. ඔබ අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක්. හරිද? right. හැමෝම එකතු වෙලා යාළුවෙක් එකතු වෙලා සහයෝගයෙන් මේ ගමන යන්න. හරිද? right. ආයුබෝවන් තෙරුවන් සරණයි.